हालेलुया දෙවියන් වහන්සේ ධනික වාරයක් ස්තුති කරනවා උන්වහන්සේගේ වචනය ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මට දුන්නා නම් අවස්ථාව. हालेलुया ඔක්කොම ප්‍රීතියෙන් සන්තෝෂයෙන් බලෙන් පිරීලා ඉන්නව නේද? ආමේන්. ඔක්කොම ප්‍රීතියෙන් සන්තෝෂයෙන් බලෙන් පිරීලා ඉන්නවද? ආමේන්. ආමේන්. हालेलुया. හරි අද දෙවියන් වහන්සේ වචනය තුලින් විශේෂ කාරණාවක් බලන්න යනවා. අපි බැලුවොත් එහෙම මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා දැකපු මොනවද මෙතන තියෙනවා. හරිද? ඒගොල්ලෝ මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා හිටිය ස්වභාවයයි වර්තමානයේ ස්වභාවයයි බැලුවොත් වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. පොද නැද්ද? තියෙනවා. මොනවාද වෙනස්? ශාරීරික වෙනස්. ආශිර්වාද ලබලා. ආත්මික වර්ධනය වෙනවා. හරි. අපි කියවන්න යන එක පදයක් කියවලා ඊට පස්සේ බලමු මොකද්ද කියන්නේ කියලා. 2 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 සිට 18 දක්වා. 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 16 සිට 18 දක්වා. එහි අපි ප්‍රාර්ථනාවලුව අපේ පිටත මිනිසයා ශේවන නමුත් අපේ ඇතුළු මිනිසයා දවසින් දවස අනුකරණය ලබන්නේය. මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේවල් සිටිනා වූ අපට ඉතාමත් වැඩි වශයෙන් සදාකාල තේජස් වාරයක් සාදා දෙන්නේය. මානසිකාද පෙනෙන දේ කාලිකය නොපෙනෙන දේ සදාකාලිකය. हालेलुया. මොකද කියන්නේ මෙතන මනුෂ්‍යයන් වර්ග දෙකක් ගැන කතා කරනවා. ඒ මොකද වර්ග දෙක? පිටත මනුෂ්‍යයා සහ ඇතුළත මනුෂ්‍යයා. हालेलुया. එතකොට අවුරුදු 10කට ඉස්සෙල්ලා දැකීදී හිටිය මනුෂ්‍යයා නෙමෙයි දැන් ඉන්නේ කියලා කියන්නේ මොකද වෙලා තියෙන්නේ? පිටත මනුෂ්‍යයා ෂේවෙලා තියෙනවා. ෂේවෙලා කියන්නේ ගෙවිලා දිය වෙලා නේද? ඒ වගේ. ලස්සනට තිබ්බ කළු කොණ්ඩ දැන් ටික සුදු ගැහිගෙන එනවා. අර හොඳට ඇදිලා ලස්සනට දිලිසි තිබ්බ හන් දැන් ඔන්න ටික රැලිලා තියෙන යනවා. මම කතා කරන්නේ මේ 40 50 ගණන් කට්ටිය ගැන. පාස්ට් ඉන්නවා මේව කරාගෙන මම නම් හොකට අයිති නෑ වගේ. හalleluya. පිටත මිනිස්සු මොකද වෙන්නේ? ෂේවෙනවා. අර ඒ කාලේ අපිට කරන්න පුළුවන් වැඩ දැන් කරන්න බෑ නේද ගාමිණීපද? ඔව්. ඒ කියන්නේ අපිට මහන්සි දැනෙනවා නේ? දැන් බ්‍රජකත්ගේ අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා පින්තූරයක් ළඟදී දැක්කම දැන් ඉන්න ස්වරූපයට සම්පූර්ණ වෙනස්. එයාගේ ගෞරව උදෙසා මම ඒක අද ගෙනාවේ නැහැ. දීපුර පුතාගේ තියෙනවා අපි ගාව පොඩි කාලේක මට තර්ජනය කළා දෙන්නේ පෙන්වන්න නම් එපා ඒගොල්ලෝ. නේ සිස්ටර් හේමාවි. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. ලෝකයේ කිසිම මිනිස්සෙකුට බෑ වයසට යන එක නවත්තන්න. මොන කෝටිපතිය දැන් ඉන්න කට්ටිය කරනවා නේ. හැම දිනවා මේ උඹ ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම බෙරුස්කෝනි නේ. ඕගොල්ලෝ බලන්න දැන් සෑහෙන වයසයි නමුත් කොණ්ඩේ නිකන් හිටෝල ගාලා වගේ තියෙනවා. එහෙම කරගෙන ඉන්න පුළුවන්. නමුත් වයස යනවා. ඒක නවත්තන්න බෑ. වයසට අයිති කාරණා තියෙනවා. ඒකේ ශරීරයට අනිවාර්යයෙන්ම බලපෑමක් කරනවා. මයි. හalleluya. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය අපි සියලු දෙනාම ඒ නීතියට යටත් නේ. වයසට යනවට කැමති නැති කට්ටියක් දෙන්නවා. නේ. විශේෂයෙන්ම කාන්තා පක්ෂය කැමති නැහැ වයසට යනවා. මම දන්නේ නැහැ ඒක.
වයස කියන්නේ කැමති නැති කට්ටිය ඉන්නවා. එමුනේ ඔයා නේ තරුණයි. හලෙලුයා. හරි. එතකොට මේ පිටත මිනිස්යාට කියන දේවයන් වහන්සේගේ වචනේ මේ පිටත මිනිස්යා. එහෙම නැත්නම් අපේ බාහිර මිනිස්යා. එතකොට මිනිස්යා පිටත මිනිස්යා ඉන්නවා. පිටත මිනිස්යා ඒ වගේම අතුලාන්ත මිනිස්යා. එතකොට ඔකට අපි කියනවා තව නම. නේද? භූමික ශරීරය ආත්මික ශරීරය. නේද? ද භූමික ශරීරය කියලා කියන්නේ මේ පිටත තිබෙන. හරිද? එතකොට මේ අතුලාන්ත මිනිස්යාට කියන තවත් නමක් තමයි ආත්මික මිනිස්යා. එතකොට අපේ මිනිස්යාගේ ස්වභාවය අපි දන්නවා ශරීරය සහ ආත්මය කියලා කොටස් දෙකකින් තමයි හැදලා තියෙන්නේ. ඒක දන්නවද ඔයගොල්ලෝ? හොඳ නැද්ද? ඔව්. ඉතින් මේ පොළවේ ජීවත් වෙලා ඉන්නකම් අපි කරන තරමක් කරන්නේ පිටත මිනිස්යාව ලස්සන කරගන්න දේවල්. හොඳ නැද්ද? ඔව්. වරණතුසන් පිටත මිනිස්යාව ලස්සන කරගන්න උත්සාහ කරන කට්ටිය. පාස්ටර්තුසන් හැබැයි රැවුල ඉන්නේ. කියන්නේ පිටත මිනිස්යාව ලස්සන කරගන්න ඕන නිසා තමයි අපි රැවුල පොණ්ඩේ නේ කවල නීට් එකේ ඉන්නේ. හොඳ නැද්ද? කියන්නේ පිටත මිනිස්යා ලස්සනට පේන්න හොඳට ඉන්නවට අපි කැමති නැද්ද? කැමති. සමහරුගේ පොණ්ඩ තියෙනවා කලුනේ සුදු එන්නෙම නැතිව. ඔක දෙවියන් වහන්සේ උපත් පොතේදී ඔබ දැනන් හිටියා නම් ඒව පොදු ප්‍රශ්නයක් කියලා. සුදු එන්නේව නැහැ. අපේ රවුල සුදු වෙලා තියෙනවා. හොඳයි. ඇයි එහෙම කරන්නේ අන්තෝනි මාමා? අපි කැමති අපේ පිටත මිනිස්සයා ලස්සනට ඉන්නවට. ඒක හොඳයි. වැරදි දෙයක් නෙමෙයි. ඒක හොඳයි. අපි දෙවියන් වහන්සේ වචනේ කියනවා පැසුණු හිසගේ හිසට ගෞරවය. ඒ නිසා කාට හරි ඉජිප්ත ගස් කියනවා අපේ වාස්තවයට මට වගේ ලැජ්ජ වෙන්න එපා. ඒක හොඳයි. දැන් ලංකාවට නම් ඔක පොඩක් අප්සෙට්. ලංකාවේ පොඩක් කොණ්ඩේ සුදු වේගෙන ඉඳි මිනිස්සු බලනවා. ඒ අමුතු විදියට මොකද නාකි වගේ. එහෙම කියනවා. මොකද ඉතාලියේ අර පොඩක් කොණ්ඩේ සුදු වෙලා තියෙදි ඒකෙත් අමුතු එකක් තියෙනවා. මෙහෙ හරි. හලෙලුයා. හරි. එතකොට මේ පිටත මිනිස්යාට අපි මොනවද කරන්නේ? ඒ කියන්නේ ෂය වෙන්නේ නැතුව තියාගන්න. මම කතා කරන්නේ පිටත මිනිස්යා ගැන. හොඳයි කියන්නේ ක්‍රීම් ගානවා. පිරිමින් කියන්නේ පිරිමින් ගෙවුවා. කාන්තාව කියන්නේ කාන්තාව ගෙවුවා. අපි මොන්නේ පුතාගේ මොනවද කරන්නේ? පිටත මිනිස්යා ලස්සනට තියාගන්න. ෂේ වෙන්නේ නැතුව ඒ කියන්නේ ෂේ වුණා ෂේ වුන්නේ නැහැ වගේ පෙන්නන්න. ජිම් යනවා. හොඳයි. හරි. කියන්නේ ඉස්තන හිරි. රාග කටිය. අපි හම් බුදු ගියාම හම් සුද්ධ කරලා ස්ටීම් කරනවා දැක්කනේ දෙල්ලන්නේ කියන්නේ මොකොත්ම කරන්නේ නැහැ ඉන්නාල වෙයි ඉන්නවා ආමයාගෙන් අම්මාගේ උත්තරයක් දෙන්න අනේ වගේ අපේ නෝනා බොරුවට මම දන්නේ නැහැ ගියා ඒකට ආයි හෙයා ස්ටයිල් ආනොත් එක වෙලාවක පණු වගේ පොඩි දෙනවා එක වෙලාවකට කඩන් කඩිය වගේ දිගට තියෙනවා ලස්සනයි ඇයි
අපි කැමති අපි පිටත මිනිස්සයා ලස්සනට තියාගන්නේ. මොණ්ඩ ක්‍රීම් ගන්නවා අපි ඔය ආභරණ දින්ද ආභරණ බලලා ඉන්නේ. අපි හැම පැලදලා ඉන්න කෙනෙක්. සිස්ටර් මේකයි මාගෙන් දාලා ඉන්නේ. අනාම දෙකක් දාලා ඉන්නේ. ලස්සන වෙන්නේ. නේ? ඔයයි දාලා ඉන්නේ. මොකද ඔයා මාලා බලලු ඔබ දැම්මා කියලා ඔබගේ වටිනාකමක් වැඩි වෙනවනේ. නෑ. ඇයි අපි දාන්නේ? අපි ඔයා ඔය හොල්ලට ඉන්න. පොඩි නේද? ඇයි දාලා ඉන්නේ? හා? ලස්සන වෙන්න. හලෙලුයා. නේ? අපි ඔරලෝසු දානවා පිරිමි. නේ? පිරිමි කට්ටියත් මාලා දානවා. ඔරලෝසු දානවා. නේ? කොණ්ඩේ කපනවා. ඔක්කොම හොඳයි. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියනවා මේ පිටත මිනිස්සු අපි මොනවා සෙල්ලම දැම්මත් ෂෙයලලා යනවා. හලෙලුයා. නමුත් ඔබ යේසුස් වහන්සේව අදහගත්ත මිනිසෙක් නම් ඔබට අද කතා කරපු වචනේ විශේෂයි. තේරුම් නැත්නම් ඔන්න අපි ආයෙ කියවනවා. කියවන්න බලන්න. ඔන්න අහගන්න බයිබලයේ කියවන්න එපා. අහගන්න. ඊතර ගිහින් කියවන්න. ඔව්. එහි අපි කාන්තරවල අපේ පිටත මිනිසයා ෂෙවලේ නමුත් අපේ අතුරු මිනිසයා දවසින් දවස අනුත් කරනවා. මොකද කියන්නේ පිටත මිනිසයා අපේ ෂෙවලා යන නමුත් මොකද කියන්නේ අතුලාන්ත මිනිසයා අපේ ආත්මික මිනිසයා මොනවාද එන්නේ දවසින් දවස කියන්නේ අලුත් කරනවා. ඒ කියන්නේ පිටත මිනිස්සයා ආගි වේගෙන යනවා. අතුලාන්ත මිනිස්සයා එහෙම නැත්නම් ආත්මික මිනිස්සයා මොකද වෙන්නේ? එන්න තරුණ වේගෙන යනවා. හලෙලුයා. ඔයගොල්ලන් මේක දැනනවද? නිකන් අතුලාන්තේ නිකන් තරුණ වේගෙන යනවා කියලා. මම පාස්ට් එකෙන් විතරයි දකින්නේ. ඊයේ පෙරේද පියර එකට ආව නිකන් අමුතු ගමනක් දාගෙන ඇවිල්ලා ආවා ඔයගොල්ලන්ට පේනවද මම ඇවිල්ලා නිකන් 50 කෙනෙක් එනවා වගේ කියනවා. ඒ කියන්නේ අපිට අභියෝගයක් කරනවා මම තාම කොල්ලා වගේ කියනවා. හලෙලුයා. ඇත්ත. මොකද හේතුව? අතුලාන්තයෙන් අපිව මොනවද කරන්නේ? අලුත් කරනවා. ඒ අලුත්කම ඔයගොල්ලන්ට දැනෙන්න ඕන. ඒ අලුත්කම කොහෙන්ද එන්නේ? දෙවියන් වහන්සේ. ඒක තමයි අද අපි බලන්නේ. පිටත මිනිස්සයා ෂෙවෙනවා. නම් මුළු පළවෙනි පදේම කියන්නේ අපි මොනවද වෙන්නේ කියන්නේ? ක්ලාන්ත නොවෙමු. ඒ කියන්නේ අපිට ප්‍රශ්න එනවා, රෝග එනවා, හැම ඇතිලා කොණ්ඩේ ගිහිල්ලා ඒ ටික යද්දී අපි මොනවද වෙන්නේ? අපි ගණන් ගන්නනේ අපිට වැඩක් නැහැ වුණා. මොකද හේතුව? යේසුස් වහන්සේ වදාන අපිව ඇතුලෙන් අලුත් කරනවා. තේරුණේ? මොකද අපි ගොඩක් හොයන්නේ පිටත මිනිස්යාගේ අලංකාරය. අතුලාන්ත මිනිස්යාගේ තරුණකම අපි හොයන්නේ නැහැ. පිටත මිනිස්යාට අපි මොනවද කරන්නේ? හොඳට කන්න වෙනවා. නේ? ඌරු මස්ත, නරක් මස්ත, කුකුල් මස්ත, නේ? ෆ්‍රයිඩ් රයිස් ඒ කාටද දෙන්නේ? අපි ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවොත්, කොත්තු රොටියක් කෑවොත් අතුලාන්ත මිනිස්සයා මන්ද වෙනවද? නෑ. අතුලාන්ත මිනිස්සයා සමහර වෙලාවට සති ගානක් කාලා නෑ බඩගින්නේ. එළිය මිනිස්සයා සතියම බත් කන්නේ. හලෙලුයා. පාස්සා. ඒ කියන්නේ අතුලාන්ත මිනිස්සයා මොනවත් නෑ. යාඥාවක් නෑ, දේව වචනේ කියවන්නේ නෑ, දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයක් නෑ. කිසි දෙයක් නෑ. අතුලාන්ත මිනිස්සයා මොනවද වෙන්නේ? එන්න කෙට්ටු වෙලා, වැඩහැලි වෙලා රැවුල කපලත් නෑ අතුලාන්ත මිනිස්සයාගේ. පිටත මිනිස්සයා අපි ලස්සන කරගෙන නේද? කන්නවල දීලා අපි යනවා හරියට දෙවියන් වහන්සේ අපි දිහා බලමු කියලා කියන්නේ. hina වෙනවා. දෙවියන් වහන්සේට වැඩක් නෑ අපේ පිටත මිනිස්සයා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අකමැති කියන එක නෙමෙයි කියන්නේ ඔබ ලස්සනට ඉන්නවද? නෑ ලස්සනට ඉන්න ඕන. නමුත් දෙවියන් වහන්සේට ගනුදෙනුව දෙන්නේ අපේ අතුලාන්ත මිනිස්සුන් සමග. අපේ ආත්මික මිනිස්සු අපේ ආත්මය සමගයි දෙවියන් වහන්සේට
සම්බන්ධතාවය තියෙනවා. හලෙලුයා. ඒ නිසා අපි මොනවද කරන්න ඕන? මේ අතුලාන්ත මිනිස්යාව අර දවසින් දවස තරුණ වෙන දැනට අපි අරගෙන යනවා කියනවා. අපිට අනිත් ඉස්සරහට යන්න. හරිද? තව කාරණාවක් ඕක කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේ පොළවේ ජීවත් වෙනකම් ආත්මයයි ශරීරයයි වෙන් කරන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? බෑ. වෙන් කරන්න යන්නත් එපා. කැමතිද වෙන් කරන්න? හා? කියන්නේ මොකද බයලා වගේ. කැමති නැහැ. මරනවා. ශරීරයෙන් ආත්මය වෙන් වෙලා යනවා කියලා කියන්නේ මරනවා කියලා. අපි බලන්නේ කොහොම හරි කට්ට කාලා හරි දවසක් හරි ජීවත් වෙන්න. මේ සුවර්ගෙට එන ගමන් කවන්නේ අපිට වඩා මේ පොළවේ කොහොම හරි දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න. අහුවාම කියන්නේ අපි එන ආත්මිකයි කියලා මහන්සිය එනකම් බලාගෙන ඉන්නවා පිපාසයෙන් කියලා. ඒව නැහැ. අපි මොනවද කරන්නේ? කොහොම හරි පෙචර් පෙත්ත ගහලා සීනි පෙත්ත ගහලා තියෙන පෙටි ඔක්කොම වීලා අරිස්ටේ බීලා තෙල් ගහලා අත ගහලා මොකද කරන්නේ? කොහොම හරි අපි ජීවත් වෙලා මේ පොළොවේ ජීවිතේ වැඩි කරගන්න උත්සාහ කරනවා. හalleluya. දේවවචනේ කියනවා මේ පොළොවේ දීර්ඝ ආයුෂ ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන්. ඒකනේ. ඔබ දන්නවද මොසෙස් මැරෙද්දි වයස කීයද කියලා? කීයද? 120යි. 120ක් වයස වෙලා ගියා. දේවවචනේ කියන මැරෙද්දි මොසෙස්ගේ තරුණයෙක් වගේ ඇස් වෙනවා. හalleluya. හalleluya. ඒක තමයි රහස. දෙවියන් වහන්සේගෙන් දෙන දීමනාව නිරෝගීකම. හalleluya. හරි කරුණාවෙන් ඉස්සරහට යන්න. එතකොට අපි මේ පොළවේ ජීවත් වෙද්දී අපිට විවිධ රෝග ප්‍රශ්න කරදර එන්න පුළුවන් නේද? මේ ශරීරයේ ක්ෂය වෙන මිනිසක්ට විවිධ මාර්ගවල යන්න සිද්ධ වෙනවා නේ? අපි ඒක කියනවා අපි දුක් විඳිනවා කියලා. නමුත් මාගේ සහෝදර සහෝදරිය කිසිම දෙයකින් අපේ ආත්මයට බලපෑමක් කරන්න බෑ. අපි දුක මිනිස්සුන්ට පිළිකාවක් හැදෙනවා. ඒ පිළිකාව හැදෙන්නේ මිනිස්යාගේ ශරීරයේද ආත්මයේද? ශරීරයේද. සමහර මිනිස්සුන්ට පිළිකාව තියෙනවා ඒ මිනිස්යා කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන අවුරුදු ගානක්. හැබැයි පිළිකාවක් තියෙනවා කියලා දැනගත්ත ගමන් ඒ මිනිස්යා අවුරුද්දක් දෙකක් ඇති වෙලා යනවා. හalleluya. දෙවියන් වහන්සේගේ වචනේ කියන මේ අතුලාන්ත මිනිසයා මේ ආත්මය අපේ අලුත් කරනවා. ඇයි මේ අලුත් වෙන්නේ? ඇයි මේක අලුත් කරන්නේ? අපි බලමු මොකද කියලා. අපි කියවන්නේ යනවා 2 කොරින්ති 5:10. එබැවින් නම් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් වෙලා. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉන්නවා නම් ඔහු අලුත් නැවිලා. ඒ කියන්නේ අපි යේසුස් වහන්සේව පිළිගත්ත දවසේ දෙවියන් වහන්සේ මොකද කරන්නේ? අපේ ආත්මය අලුත්ම අලුත් මීට පෙර තිබුණේ නැති එකක් හැටියට දෙවියන් වහන්සේ මාරු කරනවා, අලුත් කරනවා. ඒක තමයි කියන්නේ අපිට පාපේ නැති වෙනවා කියලා. යේසුස් වහන්සේව පිළිගත්ත දවසේ ගැලවුම්කාරය අපේ අධිපතිය කියලා අපි පිළිගත්ත දවසේ මොකද වෙන්නේ? අපේ අතුලාන්ත ආත්මික මනුස්සයව අලුත්ම අලුත් මනුස්සයෙක් කරනවා. තේරුණා? දැන් පිටත මනුස්සයා වුණ ෂේ වෙලා යනවනේ. නමුත් අපේ අතුලාන්ත ඉන්න මනුස්සයා දෙවියන් වහන්සේ අලුත් කරලා තබනවා. අලුත්ම එකක්. එතන ඉඳන් මොකද වෙන්නේ? අතුලාන්ත මනුස්සයා දවසින් දවස මොකද වෙන්නේ? අලුත් වේගන යනවා. ඒ මනුස්සයා වයසට යන්නේ නැහැ අතුලාන්ත මනුස්සයා. මොකද වෙන්නේ? එන්න මොකද වෙන්නේ? අලුත් වෙනවා. ඒකනේ ස්වර්ගයට ගියාම අපි ඔක්කොම අල්ලා
මේ අවුරුදු 70 80 වගේ ඔයගොල්ලෝ හිතනවා ස්වර්ගේ හැරමිටිය ගන්න කට්ටිය ඉන්නේ කියලා. හා? ඕනේ නැහැ. ඉන්දියාවක් නැහැ. මොකද ස්වර්ගයට ගියාම අපිට ආත්මික ශරීරයක් හම්බෙන්නේ. රෝග මොකුත් නැහැ. කොන්දේ අමාරු මොනවත් නැහැ. හැරමිටිය අවශ්‍ය වෙන්නේ. හalleluya. අපි සියලු දෙනාම තරුණයෝ වගේ ඉන්න යනවා. ඒගොල්ලෝ ඔය ජගන් අපි දෙන්න විතර කතා කරමු. අපි ඔක්කොම තරුණයෝ වගේ ඉන්න යනවා. ආමේන් හalleluya. ඔබ අපි වයසෙන් තරුණ කට්ටියට ඔබ බලපාන්නේ නේ? හරි. 2 කොරින්ති 3:10 අපි සියල්ලෝද මුළු වැස්මාවක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජස කඩපතකින් මේ දක්වමි. ආත්මයන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව. හalleluya. තේරුණාද? තේරුම් ගන්න දෙන්න. නැවතත් කියන්න. මොනවානම් හරියනා? අපි සියල්ලෝද මුළු වැස්මාවක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජස කඩපතකින් මේ දක්වමි. ආත්මයන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව. තේරුණාද? තේරුණා? සිස්ටම් එකේ තේරුණාද? තේරුණා. ඔව්. සිස්ටම් ඔයා තේරුණා. තේරුම් කළා දෙන්නවා. අපි ඔක්කොම තේරුණාද? සමීර තේරුම් කරන්න මුළු සභාවටම. මාරු ඔනයි කියනවා අපි සියල්ලෝ මුහුණු වැස්මක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ කවුද? ඔව් යේසුස් වහන්සේ. යේසුස් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වන්නේ. ඒ කියන්නේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බලපුවාම අපේ තියෙන ස්වභාවය ඒ විදිහටම පේනවද නැද්ද? ඔව්. අපි ඔක්කොමලා යේසුස් වහන්සේගේ ස්වභාවය තේජස අපි මොනවද කියන්නේ? හරියට අර යේසුස් වහන්සේ දිහා යේසුස් වහන්සේව කන්නඩියක් ඉස්සරහට දැම්මොත් යේසුස් වහන්සේගේ නියම ස්වරූපය පේනව නේද? අන්න ඒ වගේ අපි ඔක්කොමලා ඒක හරියට නිකන් යේසුස් වහන්සේව කැඩපතක ඉස්සරහා තිබ්බා වගේ අපි මොකද කරනවා කියන්නේ? ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ කෙරෙහි තේජසින් තේජසනේ ස්වරූපයට වෙනස් කරනු ලබමු. හalleluya. එතකොට අපි අතුලාන්ත මනුෂ්‍යව මොකද කරන්නේ? ටික මොකද කරන්නේ? යේසුස් වහන්සේගේ ස්වරූපයට ස්වභාවයට වෙනස් කරනවා. තේරුණාද නැද්ද? හරියට යේසුස් වහන්සේම උන්වහන්සේගේ තේජසම තමයි අපි තුලින් දෙවියන් වහන්සේ එළියට දෙන්නේ. හalleluya. හරියට නිකන් කැඩපතින් වගේ දෙන්නේ. ඒක තමයි පිටත මිනිස්සයා ෂෙයර් වෙනවම අතුලාන්ත මිනිස්සයා දවසින් දවස අලුත් කරනවා. ඒ අලුත් කරන්නේ කවුද? අතුලාන්තේ අපගේ ඉන්න යේසුස් වහන්සේගේ ස්වරූපය. අපේ ආත්මය තුල තියෙනවා. ඒක තමයි කියන ආත්මික මිනිස්සයා කියන්නේ. තේරුනේ නැහැ ගොඩක් දෙනෙකුට. තව පදයක් බලමු. කොලොස්සේ 3:10. කොලොස්සේ 3:10. අලුත් මනුෂ්‍යයව තැන් වහන්සේගේ රූපයේ ලෙස සම්පූර්ණ දැනගැනීම සඳහා අලුත් කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයව පැනගත්තුය. මොකද කියන්නේ? ඔනාය අහගන්න කියන්නේ. අලුත් මනුෂ්‍යයව තැන් වහන්සේගේ රූපයේ ලෙස සම්පූර්ණ දැනගැනීම සඳහා අලුත් කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයව පැනගත්තුය.
උන්වහන්සේගේ අලුත් මනුෂ්‍යව මෙවූ තැනන් වහන්සේගේ අයින් කියන්නේ අලුත් මනුෂ්‍යව මෙවූ තැනන් වහන්සේගේ කොයි විදියටද අලුත් මනුෂ්‍යව මෙවූ තැනන් වහන්සේගේ රූපය ලෙස. එතකොට අපේ ආත්මය තුල ආත්මික මනුෂ්‍යය තුල අලුත් මැවිල තුල දෙවියන් වහන්සේ තැබුවේ කාගේ රූපේද? දෙවියන් වහන්සේගේ රූපේ. ඒ මනුෂ්‍යයා කවදාවත් ෂෙල් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? අලුත් වෙනවා. දවසින් දවස අලුත් වෙනවා. කාගේ ස්වරූපයකද? යේසුස් වහන්සේගේ ස්වරූපයකට. උන්වහන්සේගේ බලයෙන් පිරෙනවා. උන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන්න එළියට දෙනවා. කොණ්ඩේ වැඩක් නැහැ. නේ? මොනවා කල් වෙලා රැවුල හැරිලා ගියත් වැඩක් නැහැ. අතුලෙන් අපි අලුත් කරනවා නම් නේද? අපි තුලින් කෙලින්ම බලය එළියට යනවා. දෙවියන් වහන්සේගේ ආත්මය එළියට යනවා. උන්වහන්සේගේ තේජස එළියට යනවා. නේද? ඒ කියන්නේ පිටත දැන් මම ඔයගොල්ලන්ට කිව්වා වගේ අපි ගොඩාක්ම සැලකීමක් දෙන්නේ අපේ පිටත මිනිස්සුන්ට. අතුලාන්ත මිනිසයා ගොඩක් වෙලාවට බඩගින්නේ යාඥාව නැහැ. නේ? දෙවියන් වහන්සේගේ වචනය කියවීමක් නැහැ. එතකොට අතුලාන්ත මිනිසයාගේ වර්ධනයක් වෙන්නේ නැහැ. පිටත මිනිසයාට දෙනවා හොඳට. නේ? එක වේලක්වත් අපි මිස් කරන්නේ. ඕද නැද්ද? නේ? පොත්තු නම් පොත්තු, ඉන්දියාප්ප නම් ඉන්දියාප්ප, මස් රොටි නම් මස් රොටි, නේ? එළවලු රොටි, white rice, නේ? සලාමි. කියන්නේ කණේ වල දෙක තුන. බත්. අතුලාන්ත මිනිස්සුන්ට මොනවද දෙන්නේ? ඔය හින්න බඩගින්නේ යාඥාව නැහැ. බයිබලයේ සතියකට සැරයක් තමයි දකින්නේ ගොඩක්. නේරිද විසි කරපුවාම අනේ අනාවර බයිබල් ස්ටඩි එක තියෙන ඉඳලා පොඩ්ඩක් අතට අහු වෙනවා. නැත්නම් නේරිද විසි කරපුවාම ඊළඟ ඉරිද ළමයි හොයාගන්න. ඒක නැති වෙලා තියෙන්නේ. කොහොම මාරේ හොයාගන්න. සමහර වෙලාවට බයිබලයේ බාරව ගෙදර පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ අපි ගිහිලා විසි කරනවා කවුරු හරි ඒක පරිස්සම් කරලා අපිට ඉන්න ඒක දෙන්නවා එන්න බයිබලේ. හalleluya. එතකොට පිටත මිනිස්සයා කොයි වගේ ස්වභාවයෙන් හිටියත් දෙවියන් වහන්සේ ප්‍රයෝජනයක් නැහැ. අතුලාන්ත මිනිස්සයාගේ ස්වභාවය ඔහුගේ තේජස ගැන තමයි දෙවියන් වහන්සේ බලන්නේ. අතුලාන්ත මිනිස්සෙක් තමයි දෙවියන් වහන්සේ ගම්දන දින. හරි අවසාන පදයක් කියලා අවසන් කරන්න යනවා. 2 කොරින්ති 5:1 සිට 7 දක්වා කියන්නේ. 2 කොරින්ති 5:1 සිට 7 දක්වා කියලා ඉවර කරනවා. කෝලාරම් වූ අපේ භූමික ගෙය හරහා වැටුණා. දෙවියන් වහන්සේගෙන් ගොඩනැගිල්ලක් වන අති නොසැලුවා වූ සදාකාලික වූ ගුණයක් ස්වර්ගවල අපට ඇති බව දනිමු. හalleluya. මොකද කියන්නේ? මේ පොළවේ තිබෙන මේ తాවකාලික ගේ මොකද ඒ ගේ? අපේ ශරීරය ඒක කඩාගෙන යනවා. දෙවියන් වහන්සේගෙන් මොකද දිනනවා කියලා කියන්නේ? අතින් නොසැලුවා වූ සදාකාලික ගෘහයක් ස්වර්ගවල අපිට ඇති බව දනිමු. හalleluya. දෙවියන් වහන්සේ අපි අතින් සැලුවේ කන්නේ දෙවියන් වහන්සේ අපි උදෙසා කියලා තියෙනවා සදාකාලික ගෘහයක්. ආත්මික එකක්. කියනවා ඒ කියන්නේ ඕගොල්ලෝ ගියක් කියලා නෙමෙයි කියන්නේ. මේක තමයි ආත්මය. හalleluya. කියන්නේ මක්නිසාද මේකෙදී අපි කෙදිරි ගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානයේ පැන ගන්න ආශාව වුණා. මොකද කියන්නේ මේ ශරීරය තුල ඉඳී අපි කෙදිරි ගාගෙන තමයි යන්නේ. හොඳ නැද්ද? ප්‍රශ්න එනවා, කරදර එනවා, රෝග එනවා, කෙදිරි ගාගෙන ගිහිල්ලා අපි මොනවද වෙන්නේ? අර ස්වර්ගික ගෘහය පැලඳ ගන්න අපි ආස වෙනවා. හරිද? කියනවා. එසේ වූ කල්හි අපි පළඳන ලදුව නම්නව සිටිනවා දකින්නු ලබමු. එසේ මේ
हालेलुया අපිට ආත්මික එක පළඳ ගන්න අපි ආශාසිත නැයි මරණීය වූ එක ජීවනයේ ගිලිනු ලබන්න දැකලා තියෙනවද පොඩි ළමයින් බය කරන්නේ කොහමද පුතා වත් කන්න බිල් ඇවිල්ලා ඔයාව බය කරලා නැද්ද මන් දන්නේ කවුද බිල් ඇවිල්ලා ඔයාව කයිලේ ගිලි ගිල ගන්නවා කියලා කියන්නේ කොහමද අකුරට දා ගන්නවනේ අබුන් කියලා එතකොට මෙතන කියනවා මරණීයක ජීවනයේ ගිලිනු ලබන පිණිසු අපේ ස්වර්ගික වාසස්ථානය අවශ්‍යයි. ඒ කියන්නේ පිටත මනුෂ්‍යව ඡය වෙලා ගියාට පිටත මනුෂ්‍ය විනාශ වෙලා ගියාට අතුලාන්ත මනුෂ්‍ය ජීවනය අතුලාන්ත මනුෂ්‍ය ආත්මවාසයෙන් අපිට දුන්න එක මොකද කරන්නේ? අර පිටත මනුෂ්‍යයාගේ ස්වභාවය ගිලලා දානවා. තේරුණාද? ඔව්. දැන් අපේ පිටත මනුෂ්‍යයන් ඉස්මතු වෙන්නේ නේද? ඒතර අතුලාන්ත මනුෂ්‍යයා එහෙම නැත්නම් ආත්මික මනුෂ්‍යයා මොකද කරන්නේ? පිටත මනුෂ්‍යයාගේ ස්වභාවය ගිලලා දානවා. ස්ටේබලින් බලනවා කියන්නේ මේ මටත් මහින්දට තේරුණාද කියලා විතරයි මට දැනගන්න ඕන. ඔයා ඔළුව චූට්ටක් මෙහාට ගන්න මේ පිටිපස්සේ කියන මම ඔළුවට කොන්නෙට හැංගිලා ඉන්නේ. ඉන්න වට තේරුණාද? තේරුණා. ඒතර ඔබට තේරෙනවද අපි අතුලාන්ත මනුෂ්‍යයාගේ වැදගත්කම? අපි මොනවාද කරන්නේ? පිටත මනුෂ්‍යයා විසින් අතුලාන්ත මනුෂ්‍යව ගිලිනවා. අබුන් කියලා කියලා දානවා. එතකොට ආත්මයක් නැහැ මොනවත් නැහැ පිටත මනුෂ්‍යයාට සැප දීගෙන අපේ ජීවිතය ගත කරගෙන යනවා. ප්‍රශ්නාවහම විතරක් අපේ ශාන්තිය මතක් වෙනවා. හalleluya. තවටියක් කියන්න අපි ඉවර කරමු. අන්තිමට ඉතින් මේ පිරිසම අප පිළියෙල කළේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ ආඥාන නැමැති අධිකාරම අපට දුන්සේක. දැකද? මේ සඳහා අපේ පිළියෙල කරේ දෙවියන් වහන්සේලු. දෙවියන් වහන්සේ මොනවද දීලා තියෙනවා කියන්නේ? සුද්ධාත්මයන් වහන්සේ නැමැති අධිකාරම අපිට දීලා තියෙනවා. ඇඩ්වාන්ස් එකක් දීලා තියෙනවා. හalleluya. කියන්නකො. අපි ශරීරයේ නැමැති gedara සිටින විට ස්වාමීන් වහන්සේගෙන් ඈත සිටින බව දැන් නිතරම ඉදයිවත් සිටිමුව. අන්තිම එක. අපිසාද අපහැසිරෙන්නේ වෙණීමෙන් නොව හදීමෙන්. හalleluya. අපි මේ gedara ඉන්නකොට කොයි gedara? මේ ශරීරය නැති gedara ඉන්නකොට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. හොද නැද්ද? ඒ කියන්නේ අපි ස්වර්ගෙට ගිහිල්ලා නැහැනේ. ස්වර්ගෙට ගියාම තමයි මේ ආත්මික ගුණය අපි බලඳගෙන දෙවියන් වහන්සේ කියලා ඉන්නේ. ඒක දැනගෙන අපි ධෛර්යමත් වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. මොකද හේතුව? අපි ඇසිරෙන්නේ වෙනීමෙන් නොව ඇදහිල්ලෙන්. ඒ කියන්නේ අපේ මොන්නේ දුනට අපිට අදාළ නැහැ. නේද මාස්ටර්? රැවුලේ දුනට ඒක අපිට අදාළම නැහැ. මටත් එහෙම. නේද ඔය ජගත්? මොකද හේතුව? අපි මේක දිහා බලලා තේරෙන්නේ නෙමෙයි අපි හැසිරෙන්නේ. අපි හැසිරෙන්නේ ඇදහිල්ලෙන්. වැදගත් වෙන්නේ අපේ ආත්මය දෙවියන් වහන්සේ ඉදිරියේ කොයි ආකාරයෙන්ද තියෙන්නේ? ඔබ සැලකිලිමත් වෙන්න ඔබ දුක් වෙන්න ඔබගේ මූණ රැලි වැටෙනවට නෙමෙයි. තාම ඔබගේ ආත්මික මනුෂ්‍යයා යේසුස් වහන්සේගේ ස්වරූපයට මාරු වෙලා නැත්නම් අන්න ඔබ දුක් වෙනවා. මොන ක්‍රීම් ගෑවත් ඒක හදන්න බෑ. හalleluya. එහෙනම් මොනවද කරන්න ඕන? ආත්මික මනුෂ්‍යයාව තරුණ කෙනෙක් හැටියට හැමදාම තියාගන්න මොනවා කරනවද?
මේකට උත්තරේ දුන්නා නම් ඉවර කෙරුවා. නැත්නම් 10 විතර වෙනකන් හරි යනවා. යාඥා කරන්න ඕන. දේ වචනේ කියවන්න ඕන. ඔය දෙක තමයි අපි දන්නේ. ආව ඒ සංසේ ස්වරූපේ මාවෙන්න අපි මොනවද කරන්න ඕන කියලා මම අහන්නේ. යාඥා කරන්න ඕන. බයිබලයේ කියවන්න ඕන. ආයෙ යාඥා කරන්න ඕන. ආයෙ බයිබලයේ කියවන්න ඕන. ආයෙ යාඥා කරන්න ඕන. බයිබලයේ කියවන්න ඕන. ආබ්‍රහම් මොනවද කිව්වේ? අන්න මා ඉදිරියේ හැසිරෙමින් සම්පූර්ණ වෙන්න කියලා. මතකද? එතකොට ක්‍රිස්තියානි දරුවෝ හැටියට මම ගන්නවා දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරෙන්න අවශ්‍යයි. නේ? ඒනොක් අහනවා. කවුද ඒනොක් කියන්නේ? මරණයට පෙර උස්වාගත්ත කියනවා. එයාමයි කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරුණා. හිටියා. ඔබ යේසුස් වහන්සේගේ ස්වරූපයට මේ පොළොවේදී සම්පූර්ණ ලෙස මාරුණොත් මොකද වෙන්නේ කියලා දන්නවද? කියන්න බෑ. අපි හිතමුකෝ තව සතියකින් ඔබ 100%ට 100 හරියටම 100%ම යේසුස් වහන්සේගේ ස්වරූපයට මාරු වෙනවා. ඔසව ගන්නවා හරියටම හරි. කෙලින්ම ඔසව ගන්නවා. යේසුස් වහන්සේ ඉන්න ඕනේ නැහැ. ඔබ කෙලින්ම ඔසව ගන්නවා. කෙලින්ම ඔබට ස්වර්ගික ගෘහය දෙන්න යනවා. හalleluya. ඒ නිසා එතෙන්ට තමයි අපි මේ දදකන්නේ. නිසා පිටත මනුෂ්‍යයාට ඔබ සලකන්න ඕන, අපි සලකන්න ඕන, ලස්සන තියාගන්න ඕන. කිසිම දෙයක් වැරදි නැහැ. කොණ්ඩේ පාට කරනවා, මාල දානවා කිසි දෙයක් වැරදි නැහැ. ඒක හොඳයි. නමුත් අතුලාන්ත මනුෂ්‍යයා දෙවියන් වහන්සේ ඉදිරියේ වැදගත්. මොකද පිටත මනුෂ්‍යයා කිසිම වටිනාකමක් නැහැ. අතුලාන්ත මනුෂ්‍යයා සදාකාලයෙන් සදාකාලයට දෙවියන් වහන්සේ ගාව හෝ සදාකාලයෙන් සදාකාලයට නිරයේ හෝ ඉන්දියා. ඒ නිසා අතුලාන්ත මනුෂ්‍යයාට සැප දුන්නේ නැත්නම් අපිට පස්සේ දුක් වෙන්නේ. දුක් වුණා කියලා අපිට පිළිතුරු මදින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නැගිටලා අපි අවසන් කරමු. අපි ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් කරන ව්‍යාඥා කරලා ඉමු. ස්වාමීන් වහන්සේ මට ඒ ආත්මික තවරනවා. අතුලාන්තෙන් ඒ දෙන්නා වූ ඒ අලුත් කරන දවස් පතායේ අලුත් කරන දේ මට දැනෙන්න සලස්වන්න. ස්වාමීන් අතුලාන්ත මනුෂ්‍යයාගේ තිබෙන වටිනාකම ඔබ වහන්සේ දවස් පතා මට දැනෙන්න සලස්වන්න. පිටත මනුෂ්‍යයාගෙන් අපි සැලකිලිමත් වෙනවා වගේම අතුලාන්ත මනුෂ්‍යයාට ඊට වඩා සැලකිල්ල දක්වන්න අපි උදව් කරන්න. ඊළඟ ස්වාමීන් වහන්සේගේ ඊළඟ ඔබ අතුලාන්ත මනුෂ්‍යව අපි සෞඛ්‍ය කරගත්තොත් ඒක අපිට පසුතැවෙන්න කාරණාවක් වෙනවා. හalleluya ස්වාමීන් ඔබ වහන්සේ මට දනුකම් පාගන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ ස්වරූපේ දවස් පතා ස්වාමීන් වහන්සේ වෙනස් වෙනවා. අලුත් වෙනින් ස්වාමීන් වහන්සේගේ ස්වරූපය මේ ලෝකයට දක්වන්න පෙන්වන්න ස්වාමීන්. ඔබ වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවෝ මේ අපිව ඔබ වහන්සේ තෝරාගෙන තිබෙන නිසා ඔබ වහන්සේ අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමීන්. ඔබගේ ස්වරූපේ කැඩපතකින් මේ ස්වාමීනි එළියට දෙන්න ඔබ වහන්සේ අපිව තෝරාගෙන තිබෙන නිසා ඔබ වහන්සේ අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමීන්. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ දවස් පතා අපිව අලුත් කරන නිසා, තරුණ කරන නිසා, බලෙන් පුරවන නිසා ඔබ වහන්සේ අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම කරුණාව දෙන්න. සියලු දෙනාටම තුමේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. සඳහාවේ යෝධයන් වහන්සේගේ ප්‍රේමයද පුතුර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මැදිහත්කාරකමද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමද අද දෙහෙටද අපගේ මරණය දක්වා හෝ උන්වහන්සේගේ නැවත පැමිණීම දක්වා අප සියලු දෙනා සමග වේවා. ආමේන්. මගේ ආත්මය ස්වාමීන් ප්‍රශංසා කරව මාතුලේ සියලු වහන්සේගේ ශුද්ධ නාමයෙන් ප්‍රශංසා කරව මගේ ආත්මය ස්වාමීන් ප්‍රශංසා කරව උන්වහන්සේගේ උපකාර සියල්ල සිහින දිනු කරව. ආමේන්. පැමිණ සියලු දෙනාටම දෙවන ආශිර්වාද දෙන සේක්වා. අපි කිසි කෙනෙක් වයස